හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දෙනාම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් එකතු කරගන්න. ධර්ම ශ්‍රවණයට බොහොම සද්ධාවෙන් සූදානම් වෙච්ච දවස. මේ උතුම් ධර්ම ශ්‍රවණයත් ඔබ හැම දෙනාටම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංගතුනි, අද අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙන මරණාසන්න කෙනෙකුට බලවත් වෙන්න පුළුවන් කර්මයන්ගේ ස්වභාවය ගැන චුට්ටක් විමසලා බලමු. ඔබ අහලා ඇති අපි උපදින්නෙම කර්මයක් නිසාමයි. පටිච්ච සම්පදාය බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ භවපච්චයා ජාති. විපාක පිණිස කර්මය සකස් වෙන්නේ යම්සේද ඒ කර්මයට අනුව තමයි සත්වයන් උපදින්නේ. විපාක පිණිස කර්ම සකස් වෙන ආකාරයට උපදිනවා. කාම භවය කියන්නේ කාම ලෝක විපාක පිණිස කර්ම හැදෙනවා. කාම ලෝක විපාක පිණිස කර්ම හැදුනොත් කාම භවයේ උපදිනවා. කාම ලෝකය කියලා කියන්නේ සතර අපාය, මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝක 6. මේ කාම ලෝකය කියන්නේ හේතුව තමයි ඇසට පේන ප්‍රියමනාප රූප, කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස කියන පංච කාමයන් තුලයි මේ කාම ලෝකේ ඉන්න සත්වයන් සැපේ සතුට සොම්නස හොයන්. ඒ පංචකාම සැප සම්පත් වැඩි දිව්‍ය ලෝකවල. මනුස්ස ලෝකෙත් පංචකාම සැපයක් තියෙනවා. හැබැයි සැපේට වඩා මිනිස්සු ඒ සැපේ නිසාම දුක් විඳිනවා. පංචකාම සැප හොයන්න ගිහිල්ලා අන්ත දුකට වැටිච්ච පිරිස තමයි සතර අපායවල ඉන්නේ. එතකොට මෙන්න මේ අපායකට හරි මනුස්ස ලෝකයකට හරි දිව්‍ය ලෝකයකට හරි කර්මය හැදිලා නම් ඒකට කියනවා කාම භවයේ, කාම ලෝක විපාක පිණිස කර්ම හැදිලා. තමන්ගේ කර්මයේ සකස් වුණේ යම්සේද ඒ කර්මයට අනුව උපත කරා යනවා. යම් කිසි කෙනෙක් භාවනා කරලා සමාධිය වඩලා ධ්‍යාන වඩලා පංචකාමයන් ඉක්මවා ගිය සමාධියක් ඇති කරගත්ත කෙනෙක් නම් අන්‍යයාගේ භවය හැදිලා තියෙන්නේ රූප භවයේ. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන රූප ධ්‍යාන වඩපු කෙනෙක් නම් එයා මරණින් මත්තේ රූපී බ්‍රහ්මතලයක උපදිනවා. එවැනි රූපී බ්‍රහ්මතල 16ක් ගැන දේශනා විස්තර වෙනවා. ඊට අමතරව ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන කියන අරූප ධ්‍යාන වඩපු කෙනෙක් නම් අරූපී බ්‍රහ්මතලයක උපදිනවා. එතකොට මේ විදිහට තම තමන් රැස් කරගත්ත කර්මයට අනුව කෙනෙක් මරණින් මත්තේ උපත කරා යනවා. භවපච්චයා ජාති. විපාක පිණිස රැස් වෙන කර්මය මතයි උපත කරා යන්නේ. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ ඉපදීම පවා පෙන්වුවේ පුරාණ මිදම් භික්ඛවේ කම්මං. උපදිනවා කියලා කියන්නේම පෙර රැස් කරගත්ත කර්මයකම විපාකයක්. ඒ කර්ම විපාක මතයි උපදින්නේ. දැන් අපි විමසලා බලමු කෙනෙකුට මරණ මංචක, මරණාසන්න මොහොතේ ඊළඟ උපත පිණිස බලවත් වෙන්න පුළුවන් කර්මයන් මොනවද? පිංගතුනි, ධර්මයේ සඳහන් වෙනවා ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටක්තා කර්ම කියලා මෙහිම කර්මයන් 4ක් ගැන විස්තර වෙනවා. මරණාසන්න මොහොතේ එවැනි කර්මයන්ගේ බලපෑම මත ඊළඟ උපත තීරණය වෙන්න පුළුවන්. පිංගතුනි, ගරුක කර්ම කියන්නේ අනෙක් සියලුම කර්මයන් වලට වඩා බොහොම බලවත්, අනෙක් සියලුම කර්ම යටපත් කරගෙන මරණ මංචකේ ඒකාන්තයෙන් බලවත් වෙලා ඊළඟ උපත තීරණය කරන කර්ම තමයි ගරුක කර්ම කියලා කියන්නේ. ගරුක කර්මයන් අතර ගරුක කුසල්, ගරුක අකුසල් හැටියට කොටස් දෙකකට බෙදෙනවා. ගරුක කුසල් කියන්නේ යම් කිසි කෙනෙක් හොඳට භාවනා කරලා සමාධිය වඩලා ධ්‍යාන වඩපු කෙනෙක් නම්, හොඳට සමාධියක් පුරුදු කරන කෙනෙක් නම් ඒ ධ්‍යානය, ඒ සමාධිය එයා පිරිහෙන් නැතුව බොහෝ කාලයක් පවත්වනවා නම් අන්න ගරුක කුසලයක්. බුදුරජාණන් වහන්සේ සමාධි මානන්තරිකඤ්ඤ මාහු, සමාධි ආනන්තරිකඤ්ඤ මාහු කියන්නේ ඒක ආනන්තරීය සමාධියක් කියන. ඒක ඒකාන්තයෙන් විපාක දෙන සමාධිය. එතකොට එවැනි සමාධියක් කෙනෙක් සම්මා සමාධියක් වඩනවා, ධ්‍යාන වඩනවා, ඒ සමාධිය පිරිහෙන් නැතුව බොහෝ කාලයක් පුරුදු කරපු කෙනෙක් නම් ඒකාන්තයෙන් මරණින් මත්තේ ඒ සමාධිය බලවත් වෙලා බ්‍රහ්ම ලෝකවල රූපී අරූපී බ්‍රහ්මතලවල ඒ සමාධි මට්ටමට අනුව එයා උපත කරා දිලා. දැන් අපි ගත්තොත් ඒ තමයි ගරුක කුසල් පැත්ත. ගරුක අකුසල් කියන්නේ ආනන්තරී අකුසල්. ඔබ දන්නවා ආනන්තරී අකුසල් හැටියට 5ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. තමන්ගේ මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ නමකගේ ජීවිතයක් ඝාතනය කිරීම,
ඒ වගේම බුදු කෙනෙක්ගේ ශරීරයේ ලේසලවීම සංගභේද. එතකොට මෙන්න මේ පංචානන්තරී අකුසල් මේ අකුසල් වලින් එක අකුසලයක් හරි යම් කෙනෙක් කරගත්තොත් ඒ කෙනාට ඒ අකුසලේ අනෙක් සියලූම දේවල් වලට වැඩිය බලවත්. පිංහතුනේ මොනතරම් පින් කරත් මොනතරම් බුදුන් ඇදගෙන සිල් අරගෙන කොහොම හරි අනේ මං කොහොම හරි මේක ප්‍රහාණය කරගන්නවා කියලා කොච්චර මහන්සි ගත්තත් මේ ජීවිතේ ප්‍රහාණය කරගන්න බැරි බලවත්ම කර්ම තමයි පංචානන්තරී අකුසල් ආනන්තරික කර්ම. ඒවට තමයි ධර්මය කියන්නේ ගරුක කර්ම කියල. පිංහතුනේ ඔබ හිතන්න අජාසත්ත රජ්ජුරුව ගැන. අජාසත්ත රජ්ජුරුව කියන්නේ උපදිනකොට පෙර සසර පින් අනුව සෝවාන් වෙන්න පුළුවන් පුුණ්‍ය ශක්තියක් තිබ්බ කෙනෙක් කියන. එහෙමනම් සෝතාපන්න වෙන්න පුළුවන් පෙර පිනක් ඇතුව ජීවත් වෙච්ච කෙනෙක් තමයි අජාසත්ත රජ්ජුරු. සෝවාන් වීමේ පින තිබුණත් තමන්ට සද්ධර්මශ්‍රවනයයි කල්්‍යාන මිට්ට සේවනයයි ලැබෙන්න පෙර බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා මුණ ගැහිලා. ඒ ධර්මය වටහා ගන්න පෙර පාපමිත්‍රයකුට අහුන්. පාපමිත්‍රය තමයි දේවදත්. පිංහතුනි පාපමිත්‍රයාගෙන් ඇහෙන්නේ සද්ධර්මය නෙමේ අසත් ධර්මය. එතකොට පාපමිත්‍ර සේවනය නිසා අසද්ධර්මය ඇහුණ බලන් මොනතරම් පෞකාර ධර්මයක්ත් මේ ඇහුණික ධර්මයක් නෙමේ පෞකාර අදහස්. මං බුදුරජාණන් වහන්සේය මරල බුදුවෙන් නං කියෝ. උඹ පියා මරලා රජවයන් කියෝ. එතකොට අපි දෙන්නටම බොහෝම රිසිසේ මේ සියල්ල පාලනය කරගෙන වැජබිලා ඉන්න පුළුවන් කියෝ. ඔන්න හිතට ආපු පාපී අදහස. එතකොට මේ අදහසට කොහොම හරි අජාසත්ත කුමාරයාව නම්මගත්. මුලින් අජාසත්තට දැන් තමන්ට උපකාර ගන්නත් රජකම ලැබෙන්ඩිපෑ ඊට පස්සෙන රාජ්‍ය බලය තමන්ගේ පැත්තට ගන්න පුළුවන්. ඒ පිණිස අජාසත්ත කුමාරයට තමන්ගේ පියාමල්ල රජවෙන්න සැලසුන් දුන්න. මෙහෙම කරන්න කිය. දේවදත්ත හාමුදුරන්ගේ උපදෙස් පරිදි දවසක් අජාසත්ත කුමාරයා බිම්බිසා රජ්ජුරුව ළඟට ගිහිල්ලා එක පාරටම කිව්වා මට රජකම ඕන. මට වයිසට යනකං ඉදල වැඩක් නෑකිව රජකං කරන්න. ඒ නිසා පියා මැරෙනකම් බලාගෙන ඉදලා මට වයිසට ගිහින් රජකමින් ඇති වැඩක් නෑ. රජකං කරන්න ඕන තරුණ කාලි. ඒ නිසා මට රජකම ඕනැකි. බිම්බිසා රජ්ජුරුව රාජකීය උත්සවයක් සෝදානන් කරලා තමන්ගේ පුතාට අජාසත්ත කුමාරයට රාජ අභිසේකි කරවලා රජකම දුන්න. දැන් අජාසත්ත රජ වුණ. රජ වුණාට පස්සෙත් දේවදත්ත හාමුදුර උපදෙසක් දෙනවා හිතන්න එපාවයි රජකම දුන්නේ කැමැත්තෙන් කියලා. ඕක උපක්‍රමයක්. රජකමට ආසාාවක් නැතුව දුන්න නොවේ කියව. ඒ නිසා කොයි වෙලේ හරි නොබෝ මරලා ඔය රජකම ආපහු ගනී. ඒ නිසා නිදැල්ලි තියන්න එපා කියව. හිර කරන්න කියව. ඔන්න දේවදත්ත හාමුදුරගේ කීම මත තමන්ගේ පියාව හිර කර. මෙහෙම හිරේදාලා තියෙනකොට ආයුපදෙසක් දුන්නා ඔය හිරේ හිටියට රජ්ජුරුව එක්ක රාජකීය පිරිස අමාත්‍යවරු රාජ්‍ය සේවකයෝ සියලු දෙනා හිතවත්. ඒ නිසා හිරේ ඇතුළේ ඉඳලම කුමන්ත්‍රණය කරලා එලියටෙයි උඹ මරලා. ඒ නිසා කන්න නොදී ඔහේ හිරේ ඇතුළම මැරෙන්න යවන්න කිව. ඒ උපදෙසත් පිළිගත්ත. පිළි අරගෙන මුලදී අම්මට විතරක් බලන්න දුන්නා. පස්සේ අම්මට බලන්න දෙන එකත් නැවැත්තුව. මුලදී අම්ම බත්මුලක් ඉනේ ගහගෙන යනෝ. ඒක අහෝනා. ඊට පස්සේ තමන්ට කන්න දෙන බට්ටික අඹරල ඇගේ ගාගෙන සලුවකින් වහගෙන යනෝ. සූරල යන්තන් ගුලියක් කටේ තියලා ඒකෙන් හරි ජීවත් කෙරෙව. අවසාන ඒකත් නැති වුණ. තමන්ගේ අම්මට දැම් බලන්නවත් යන්න දෙන්නේ පිය රජ්ජුරුවන්. එතකොට දැම් බිම්බිසා රජ්ජුරු අර හිර කුටියක. කන්නත් නෑ වතුරත් නෑ බලන්න කෙනෙක් එන්නෙත් නෑ පුංචි හිරකුටියක දාලා පොඩී කවුලුවක් තිනො එලිය වැටෙන. හැබැයි මතක තියාගන්න බිම්බිසා රජ්ජුරුව ඒ වෙනකොට සුවාන් වෙච්ච කෙනෙ. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙ. සුවාන් වෙච්ච බිම්බිසා රජ්ජුරුවෝ අර හිරකුටිය කවුලුවෙන් ඈත බලනකොට ගිජ්ජකූට පරොතේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න ගන්ධකුටිය පේනවා. යන්තන් ඈතට පේනවා. ඒ දිහා බලාගෙන බුදුගුණ හිතනවා. ධර්මය ගුණ හිතනවා. සඟගුණ හිතනවා. ඉපදීම දුකයි කියපු ධර්මය කොච්චර සත්‍යයක්ද. ඉපදිච්ච නිසා නේද මං මේ දුක්විදින්නේ කියලා ධර්මය සිහි කරනවා අනිත්‍ය සිහි කරනවා මරණ සතිය වඩනෝ. දවස් ගණන් ගෙවි යනවා මැරෙන පාටක් නෑ. අවසානයේ ආයමත් ගියා උපදේශකයාගෙන් උපදෙසක් කිල්ලගන්න. ඒ වෙලාවෙ දේවදත්ත හාන්දුරුව කියනවා මැරෙනකම් බලාගෙන හිටියොත් ඊට කලින් නුඹට මැරුම් කන්නවෙයි. ඒ නිසා වදදීලා ඉක්මනට මරන්න කියව. නැත්නං ඕක අනතුරක් මොකක් හරි ඕක කුමන්ට්‍රණයක් ඇති කියව.
අවසානයේ රාජබටයන්ට අණ කරා වැරදිකාරයන්ට දඩුවන් දෙන විදිහටම යටිපතුල් පලලා ලුණු දාලා ගිනිපොකුරුට ඇවිද්දවන්න කිය වදදීලම මරන්න කියල රාජබටයන් යෙදෙව. දැන් රාජබටය වද දෙනවා. එදා අජාසත්ත කුමාරයා දැන් අජාසත්ත රජ්ජුරු පියා මරන්න වදකයන්ට අණ කරලා තමන්ගේ මාලිගාව කොටසට ගිහිල්ල ඇතුළේ ඇවිද සක්මන් කරන්න පණවිඩේනක දැම්මට පණවිඩෙයි දැම් පණවිඩෙයි කියලා ඇතුළේ ඇවිදඉන්න. සේවකෙක් දුවගෙන ඇවිල දොරට ගැහවා රජතුමනී පණවිඩයක් බොහොම සතුටෙන් දොර ඇරිය මේ පණවිඩේ බලාපොරොත්තුවේ. හැබැයි රාජබටය ඇවිල්ල කිව්වේ රජතුමනී ඔබේ දේවිය පුත්කුමාරයෙක් බිහි කරලා කිව. රජ්ජුරුවන්ගේ බිසව තමන්ට කියලා ඉස්සල්ලාම පුතෙක් ලැබිච්ච දවස රජ්ජුරුවන්ට පුදුමාකාර සතුටක් ඇති වුණ. මාලිගාවේ තමන් හිටපු කොටසෙන් එලියට බැහල දුවගෙන ගිය. එහෙම යනකොට දේවිය ඉන්න මාලිගා කොටසේ ඒ මොහොත්තෙම එදා ඉපදිච්ච දරුවා අම්ම තුරුල් කරගෙන ඉන්නවා. ඉපදිච්ච දරුව තුරුල් කරගෙන ඉන්නකොට කෝමගේ පුතා කියල දරුව ඉල්ලගෙන බොහෝම ආදරින් දරුවත් තුරුල් කරගෙන රජ්ජුරුව වාඩි වුණ. අම්මා රජ්ජුරුවන්ට ඇහෙන්න කියනා පුතේ නුඹ ඉපදිච්ච දවසේ නුබේ තාත්තත් ඔය වගේ මයිකිව සතුටුනි. එහෙම කියනකොට අජාසත්ත රජ්ජුරුවන්ට පුදුමාකාර දුකක් ඇති වුණා. හයෝ මංකරගත් අපරාධි. මගේ පියාමං උපදිනකොට කොච්චර සතුටුවෙන් නැද්ද. මම ඒ පියාව මරන්න නේද මේ අනකරේ කියලා ඒ මොහොත්තෙම දරුව අම්මගේ අතර දීලා දුවගෙන ගියා වදකයන්ට කියලා බේරගත්. රජ්ජුරුව ඈතින් එනවා දැක බිම්බිසා රජ්ජුරුව පණගියා දෙව්ලොව ඉපදුනා ජනවසභ නමින් දෙවි කෙනෙක් වෙලා දෙව්ලෝ පහළ වනා කියෙන්. පිංහතුනඒකට හේතුව සෝවාන් පලට පත්විච්ච කෙනෙක්. ඒ නිසා මරණින් මත්තේ දෙව්ලෝ පහළ වෙනවා ජනවසභ නමින් දෙව්ලෝ පහළවෙන්. දැන් තමන්ගේ පියා මරලා අජාසත්ත රජ්ජුරුව කරගත්තේ ගරුක කර්මය පීටරූ ගහතන අකුසලයක් අර පංචානන්තරි අකුසල්වලින් එකක් කරගත්තා. දැන් රජ්ජුරුවන්ට වැඩේ වරදිනකොටම වැඩේ තේරුණ. හයෝ මං කරගත් අපරාධය කියල තේරුණ. ඒක තේරුණාට පස්සේ දැන් හිත හදාගන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ නවා. උන්වහන්සේකින් උපදෙස් ඉල්ලනවා හිත හදාගන්න බණහනෝ දම්සභා මණ්ඩපි දවසි දෙතුන් අතා බුදුහාන්තුර මුණ ගැහෙන්නේ නවා. හැබැයි කොච්චර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවත්. දවස තිස්සේම බුදුකුටිය ඉදිරියේ වැද වැටුනත්. බුදුරජාණන් වහන්සේගෙන් දවසම දම්සභා මණ්ඩපේ බණහගෙන හිටියත් මතකතියාගන්න ගරුක කර්මය යටපත් කරන්න පුළුවන් දෙයක් නෑ. ගරුක අකුසලය ඒ කාන්තෙන් මරණ මංචකේ විපාක දෙනවා අම්මයි. හැබැයි පිංහතුනේ අජාසත්ත රජ්ජුරෝ මම අපායගාමී කරුමයක් කරලා ඉවරයි දැන් ඉතින් කමක් නෑ දැන් ඕන තරම් පව්කම්ම කරලා කොහොමත් අපායන කියලා පව්කරේ නෑ. එතනින් පස්සේ වැඩේ වැරදුනාට පස්සේ රජ්ජුරුවන්ට තේරුණා. එතනින් පස්සේ සම්පූර්ණයෙන්ම ගුණධර්ම වඩන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ සද්ධාවකින් කටයුතු කරා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන පණවිඩේ පවා අජාසත්ත රජ්ජුරුවන්ට දැනුන් දෙන්නේ බේත්තුරු 3ක බස්සල කිය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කෙනකොට සිහිසුන් වුණා. දෙවනි බේත්තුරුවට බස්සල රාජකය සලුපිලි ඉවත් කරලා සිනිදු සලුවක් ඇන්දවල නාවල තෙල්ගාල බෙහෙත්ගාල සිහියාව. ඊළඟ බේත්තොරුව තියලා මොකක්ද මට කීවේ කියලැහු. බුදුරජාණන් වහන්සේ රජතුමනී මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යාන පිරිනිවන් පෑව. දෙවනි වතාවේ සිහිසුන් වුණා. ඔය විදිහට තුන් වතාවක් බෙහෙත්තොරුවේ සිහිසුන් වනා කියන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියල දැනගනිත්. සේනාවත් අරගෙන කුසිනාරාවට පිටත් වනා මම ධාතුන් වහන්සේලාගෙන් භාගයක් ඉල්ලගන්න. මට ලැබෙන ධාතුන් වහන්සේලා අරගෙන ඇවිල්ලා. මේ රජගහනුවර චෛත්‍ය ඉදි කරලා බුදු කෙනෙකුට උපස්ථාන කරනවා වගේ මගේ අතින්ම මං ඒ චෛත්‍යවලට ධාතුන් වහන්සේලට ඇප උපස්ථාන කරනවා කියලා පිටත් වෙලා ගිය. අජාසත්ත රජ්ජුරුවන්ටත් ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් ලැබුණ. ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළ රජගහනුවර බොහෝම සද්ධාවෙන් චෛත්‍යයක් හදලා පුදුම සද්ධාවෙන් ඒ චෛත්‍ය වන්දනා කර. ඊළඟට හිතන්න පළවෙනි ධර්ම සංගායනා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් යන තැන්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා එකතු කරලා ප්‍රථම ධර්ම සංගායනාව කරා. මේ ධර්ම සංගායනාවට මූලිකත්වය රාජ්‍ය අනුග්‍රහය දුන්නේ
රාජ්‍ය පැත්තෙන් අනුග්‍රහය සම්පූර්ණයෙන් දුන්නේ අජාසත්ත රජ්ජුරු අර්පියා මරපු රජ්ජුරු. ඒ විතරක් නෙමෙයි මහා කාශ්‍යප මහරහත්තන් වහන්සේ ධර්ම සංගායනාවෙන් පස්සේ උන්වහන්සේ දිවසින් දැක්කා මේ බෙදලදීපු ධාතුන් වහන්සේලා අනාගතේ අන්‍ය තීර්ථකයන් බලවත් වෙලා මේ චෛත්‍ය විනාශ කරලා විහෙර විහාර විනාශ කරන කාලයක් එනවා. ඒ නිසා මේ ධාතුන් වහන්සේලාගෙන් රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට දීපු ධාතු ද්‍රෝණය ඇර අනෙක් ධාතුන් වහන්සේලා සියල්ල ආරක්ෂිතව පොළොව ඇතුළේ ආරක්ෂා කළ යුතුයි. ඒකට තමයි කියන්නේ වාල සංඝටකය කියලා. අජාසත් රජ්ජුරුවන්ගේ උපකාර ඇතුව රජගහනුවර මේ වාල සංඝටකේ නමින් පොළොව ඇතුළට හාරලා පොළොව ඇතුළේ චෛත්‍යයක් බැඳලා ධාතුන් වහන්සේලා ද්‍රෝණ 7ක් ආරක්ෂා කෙරෙව්. එතකොට මේ වගේ ශාසනික කාර්යයන් වලදී පුදුමාකාර සද්ධාවෙන් අජාසත් රජ්ජුරුව මූලිකත්වය ගත්තා. පිංහතුනි මතක තියාගන්න මේ මොන පින්කම් කරත් ඒ පිනේ විපාක නැති වෙනවා නෙමෙයි. කවදා හරි දවසක අර ගරුක කර්මේ විපාක ගෙවල අවසන් වෙච්ච දවසක පින මතුවේ. හැබැයි මරණාසන්න මොහොතේ ඒ කරපු පින් සියල්ල යටපත් වෙලා බලවත් වුණේ ආනන්තරීය කර්මය ගරුක කර්මය. ඒ නිසා යම් කිසි කෙනෙක් ආනන්තරීය කර්මයක් ගරුක කර්මයක් කරොත් ඒ කාන්තෙන් කරපු පින් යටපත් වෙලා ගරුක කර්මය බලවත් වෙනවාමයි. එනිසා පිංහතුනේ ඔන්න මරණ මංචක ඒ කාන්තෙන් බලවත් වෙන්න පුළුවන් කර්ම. යම් කිසි කෙනෙක් තමන්ගේ මවමරලන පියාමරලන එක්කො රහතන් වහන්සේ නමකගේ ජීවිතයකට හානියක් කරලන ඒ විතරක් නෙමෙයි සංගබේදය කියන එක ඔබ තේරුම් ගන්න ඕනෑ. සමහර වෙලාවට ඔය කේලං කියලා බොරු කියලා භික්‍ෂූන් වහන්සේලා අතර ඉත්තමනාපකං බිඳීම් ඇතිවෙන. ඒකත් බරපතල අකුසලයක් තමයි. හැබැයි සංගබේද කියන ආනන්තරී අකුසලේ වෙන්න නං ඒක උපසම්පදා සීමාවක එක්කම පෝය කරන භික්‍ෂූන් වහන්සේලා අතර අධර්මවාදී අවිනයවාදී කරුණු පදනම් කරගෙන සඟ පිරිසක් වෙනම කඩාගෙන වෙන්වෙන්. හැබැයි එහෙම වෙන් වෙනකොට එතන වැඩ ඉන්න ව්‍යක්ත ප්‍රතිබල ධර්මදර භික්ෂුවක් කරුණු සහිතව හේතු සහිතව පෙන්නලා දෙනවා භික්ෂූව මේක කරන්න එපා. මේක ධර්මයට එකග නෑ විනයට එකග නෑ ඔබට ආනන්තරී අකුසලයක් රැස්වෙනවා. මේක සංගබේදයක්. දෙවනි වතාවෙත් කියෙන භික්ෂූව මේක කරන්න එපා. ඔබ මේ කරන්න යන කාරයේ ධර්මයට එකග නෑ විනයට එකග නෑ මේක සංගබේදයක්. තුන්ගනි වතාවෙත් කියනවා ඒත් පිළිගන්නේ නැතුව සංඝයා වෙන් කරගෙන කඩාගෙන යනෝ පොයිසීමාව. එතන දිවෙන්නේ සංඝාදිශේෂ කියන ආපත්තියකට පත්වෙන සංගබේදය නෙමේ. ඊට පස්සේ කඩාගෙන ගිය පිරිසත් එක්ක වෙනමකම සීමාව වෙනම පෝය කරන. අපි එන්න මේ ඇත් එක්ක කියලා දැම් බිඳිච්ච සංඝයා අධර්මවාදී කාරණා මත බිඳිච්ච සංඝයා වෙනම පෝය කර්මයක් කරන විනේ කර්ම කරන. අන්න එතකොට සංගබේද කර්මය අකුසල විපාක ආනන්තරී අකුසලේ රැස්වෙන්. දැන් එතකොට අපිට පේනවා මේක මේ සාමාන්‍යයෙන් ගිහියෙකුට කරන්න පුළුවන් දෙයක්වත් මේ සාමනීර භික්ෂුවකටවත් එතකොට මේක ධර්මානුකූලව දේව දත්තෝ ඒ විදිහට තමයි ඔය සංගබේද කර්මය කරගත්තේ. එහෙමනම් පිංහතුනි මෙන්න මේ කියන පංචානන්තරිය කර්මයක් යම් කිසි කෙනෙක් අතින් සිද්ධ වුණු. ඒ කෙනා මරණ මංචකේ ඒ කර්මය බලවත් වෙලා ඒ කාන්තෙන් අපායට වැටෙන. ඒක තමයි ගරුක කර්ම. ඔන්න දැන් යම් කෙනෙක් ගරුක කර්මයක් කෙරිලා නැත්නම් ගරුක කුසලයක් හෝ අකුසලයක්. ගරුක කුසල් කියන්න හොඳට ධ්‍යාන වඩලා ධ්‍යානමය කුසලෙකුත් කෙනෙකුට නෑ. අකුසල් පැත්තෙන් ගත්තොත් ආනන්තරී අකුසලයක් කරපු කෙනෙකුත් නෙමේ. එහෙම නං යාට විපාක දෙන්න තරම් ගරුක කර්මයක් කොහොමත් නෑ කෙරිලා. ගරුක කර්මයක් නැත්නම් මරණාසන්න මොහොතේ ඊළඟට මතුවෙන කර්මය තමයි ආසන්න කර්ම. ආසන්න කර්මයක් හැටියට කර්මයක් බලවත් වෙන්න පුළුවන්. අන්නේ ආසන්න කර්ම කියන ඒවා මරණාසන්න කෙනෙකුට මොන විදිහට බලවත් වෙයිද කියන්න බෑ. මොකද ආසන්න කුසල් ආසන්න අකුසල් කියලා දෙපැත්තකට බෙදන්න පුළුවන්. ආසන්න කුසල් කියන්නේ අකුසල් කර කර හිටපු කෙනෙකුට පවා සාමාන්‍යෙන් ඔහි අකුසල් කර කර සාමාන්‍ය පෞකාර ජීවිතයක් ගත කරපු කෙනෙකුට පවා මරණාසන්න මොහොතේ තමන්ගෙන් වෙච්ච මොකක් හෝ පින අරකරපු අකුසල් යටපත් කරගෙන පින මතු වෙන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ මහා කම්ම ඉබංග සූත්‍ර පෙන්නනවා අකුසල් මැඩලන කුසල් කියල. තමන් කරපු අකුසල් ටික යටපත් වෙලා කුසලයක් බලවත්වෙන. ඒ හේතු කරගෙන පෞකාරයෝ පවා සමහර වෙලාවට සුගතියකට ඇදෙන්න්න පුළුව. හැබැයි මතක තියාගන්න මේක හැමගෝට වෙන එකක් නෙමේ කලාතුරකි වෙන්න පුළුවන් අවස්ථාව. තමන් කරපු අකුසල් යටපත් වෙලා මරණ මංචකේ කුසලයක් බලවත්වෙන. එක්කෝ
තමන් පෙර කරපු පිනක්, තමන්ගේ ජීවිතය කරගත්ත පිනක්, එහෙම නැත්නම් මරණාසන්න මොහොතේ සිහිවෙච්ච බලවත් පිනක්. අපි දන්නවා බොහෝ වෙලාවට කොච්චර පව්කම් අකුසල් කර කර හිටපු කෙනෙක් වුණා මරණාසන්න මොහොතේ ස්වාමීන් වහන්සේ නමක් ළඟට වැඩියොත් උන්වහන්සේ කරන්නේ ඒ මොහොතේ සිල් සමාදන් කර. සිල් සමාදන් කරලා කියන ඔබතුමා දැන් සිල්වත් කෙනෙක්. ඔබතුමා දැන් බොහෝම සිල්වත්. ඒ නිසා පරණ වැරදි අතහැරලා මේ සීලය ගැන සිහි කරන්න. ඊළඟට එතනදී අටපිරිකරක් හරි අර ඇඳේ ඉන්න කෙනාගේ අතින් හරි අතගස්සලා ස්වාමීන් වහන්සේට පූජා කරනවා. ඒ ස්වාමීන් වහන්සේ බුදුගුණ ටිකක් හරි කියලා හිත පිහිටෝලා සිහිය පිහිටෝනවා. එතකොට අපිට පේනවා එවැනි මොහොතක අර කරපු අකුසල් ටික යටපත් වෙලා ඒ මොහොතේ ලොකු පිනක් බලවත් වෙන්න පුළුවන්. අන්න ඒකට කියනවා ආසන්න කුසල්. ආසන්න කුසලයක් බලවත් වුණොත් සුගතියකට යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න උපතක් සුගතියක ලැබුණත් තමන් ජීවිතය කරපු අකුසල් ගොඩාක් බලවත් නං සුගතිය ඉපදිලා අර ඉපදිච්ච පිනේ විපාක ඉක්මනින් ඉවර වෙන. මොකද සුගතිය බොහෝ කල් සැපවිදින්න තරම් පින නෑ. අකුසල් බලවත් වෙච්ච කෙනා දෙව්ලොව ඉපදුනත් ඉක්මනින්ම චුත වෙලා අපායට වැටෙන. බොහෝ අකුසල් කරපු කෙනෙක් මනුස්ස මවකුසකට මරණ මංචකේ බලවත් වෙච්ච පිනෙන් ඇදිලාවත් සමහරු මවකුසේම මැරෙනවා. සමහරු ඉපදිලා සතියෙන් මාසෙන් දෙකින් අවුරුද්දෙන් මැරෙන. මොකද මනුස්ස ජීවිතයේ සැපසේ ජීවත් වෙන්න තරම් පින මදී ආසන්න කුසලෙකින් මනුස්ස ලෝකෙට ඇතිලාවට ජීවත් වෙන්න තරම් පින මදී. අකුසල් බලවත් වැඩි. එතකොට මේ විදිහට අකුසල් මැඩලන කුසල් බලවත් වෙන්න පුළුවන්. ඕකේ භයානකම දේ තමයි තමන් කරපු පින යටපත් වෙලා කුසල් යටපත් කරගෙන අකුසල් බලවත් වෙන්න පුළුවන් ආසන්න කර්ම හැටියට. මරණ ආසන්න මොහොතේ. දැන් ඔබ හිතන්න කෝසල මල්ලිකාව කොසල් රජ්ජුරුවන්ගේ බිසවක් ගැන බහලේ. අසද්දුෂ්‍ය මහා පින්කම කරේ මේ මල්ලිකාදේවි. හැබැයි මල්ලිකාදේවයට තිබිච්ච දුරුවලතාවයක් තමයි තමන් කොච්චර පින් කරත් බුදුරජාණන් වහන්සේ ගැන කොච්චර සද්ධාව තිබුණත් හැමවෙලේම තමන්ගෙන් වෙච්ච අකුසල් සිහිකර කර පසු තැවෙන. හයෝ මං මේ වගේ පවකං කරා. මගේ අති මේ වගේ වැරදි වැඩ වුණා. මං මෙහෙම පවක් කර. ඕක හිතනවා. අකුසල් හිතන්න හිතේ අකුසලේ බලවත්වෙන. මේ මල්ලිකා දේවි තමයි අසද්දුෂ්‍ය මහා පින්කම සැලසුන් කරේ මේ බුද්ධ ශාසනයේ විශාලම පින්කම. කොසල් රජ්ජුරුවන්ට පින්කම කරන්න පසු පසින් සෙවනැල්ලක් වගේ ඉඳගෙන සියලු උපදෙස්තුන්නේ මල්ලිකා දේවි. එතකොට හිතන්න මේ බුද්ධ ශාසනයේ විශාලම පින්කම අසද්දුෂ්‍ය මහා පින්කම. ඒ මහා පින්කම කරපු මල්ලිකා දේවියටත් මරණාසන්න මොහොතේ තමන් කරපු කුසල් යටපත් වෙලා අකුසලයක් බලවත්ව. තමන් කරපු කුසල් යටපත් වෙලා තමන්ගෙන් වෙච්ච අකුසලයක් මරණ මංචකේ බලවත් වුණ. අන්නේවට ධර්මය කියන්නේ කුසල් මැඩලන අකුසල් කරපු කුසලේ යටපත් වෙලා අකුසලයක් විපාක දුන්න. දින 7ක් අපායකට වැටුණ කියන. දින 7ක් අපායකට වැටෙන්න හේතුව කරපු පින් බලවත් නිසා අපායේ කල්ප ගණන් දුක්විදින්න තරම් අකුසල විපාක බලවත් නෑ. අර මරණාසන්න මොහොතේ බලවත්තේ චකුසලෙන් අපායට ඇදුන. දින 7කින් අපායෙන් චුත වෙලා දෙව්ලොව උපදිනවායම. එතකොට අපිට පේනවා මරණාසන්න මොහොතේ ඊළඟ උපත තීරණය කරන ප්‍රධානම සාධකයක් වෙනවා ආසන්න කර්මය. ඒ මොහොතේ බලවත්වෙන ප්‍රබල කර්මයක් තමන් කරපු කුසල් යටපත් කරගෙන අකුසලයක් හැටියට මරණ මංචක යමක් බලවත්වෙන්න පුළුව. එහෙම නැත්නම් තමන් කරපු අකුසල්ල යටපත් වෙලා කලාතුරකින් පිනක් මතු වෙලා සුගතියක යන්නත් පුළුව. මෙන්න මේ අනතුර සාමාන්‍ය පෘතජ්ජන කෙනාට තියෙනවා. කුසල් මැඩලන අකුසල් හෝ අකුසල් මැඩලන කුසල් හැටියට ආසන්න කර්මයක් බලවත්වෙන්න පුළුවන්. දැන් ඔන්න ඔබ දන්නවා මරණාසන්න කෙනෙකුට බලවත්වෙන්න පුළුවන් ප්‍රධානම දෙයක් තමයි ගරුක කර්ම. ගරුක කර්මයක් කරලා නැත්නම් කෙරිලා නැත්නම් බලවත්වෙන්න විදිහක් නෑ. ඊළඟට මරණාසන්න කෙනෙකුට බලවත්වෙන්න පුළුවන් කර්ම තමයි ආසන්න කර්ම. ආසන්න කුසල් ආසන්න අකුසල් හැටියට කොටස් දෙහකට බෙදුව. දැන් කෙනෙකුට ආසන්න කර්මයක් හැටියට විශේෂෙන් තමන් කරපු කුසල් යටපත් කරගෙන අකුසලයක් බලවත් වනෙත් නැත්නම්. තමන් කරපු අකුසල් යටපත් වෙලා විශේෂෙන් කුසලයක් මතුවනෙත් නැත්නම්. එහෙමනම් මරණාසන්න කෙනාට තමන් පුරුදු කරගත්ත දේ තමයි බලවත්වීම ඉඩකඩ වැඩි. ඒක තමයි වැඩිපුරම බලවත්වන්න ඉඩතිය. ඒකට ධර්මය කියන්නේ ආචින්න කර්ම. ආචින්න කියන්නේ නිතර පුරුදු කරගත්ත පුරුද්ධ බලවත්වෙන.
ඔබ හිතන්න නිතර බුදුගුණ සිහිකර කර හිටපු කෙනෙක් නං මරණ මංචකයේ බුදුගුණ සිහිවෙන්න තියෙන අවස්ථාව වැඩි. නිතර ධර්මී ගුණ සිහිකර කර හිටපු කෙනෙක් නං මරණාසන්න මොහොතේ ධර්මී ගුණ සිහිවෙන්න තියෙන අවස්ථාව වැඩි. නිතර සඟගුණ සිහිකරපු කෙනෙක් නං මරණ මංචකයේ සඟගුණ සිහිවෙනු. නිතර දන්දීපු කෙනෙක් නම් පින් පොතක් තියාගෙන මං මේ වගේ පින්කරා මේ වගේ පින්කරා කියලා ඒ පින් පොතේ තියෙන පින් සිහිකර කර සතුටු වෙච්ච කෙනෙක් නම් ඒ පින් පොතේ තමන් කරපු පින්කන් සිහිවෙන්න තියෙන අවස්ථාව වැඩි. එතකොට තමන් නිතර පුරුදු කරපුදේ බලවත්වෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කරුණු 5ක් නිතර පුරුදු කරන්න. සද්ධහා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේ කාරණා 5 නිතර පුරුදු කරගෙන හැමවෙලේම හිතනවා මං තුනුරුවන් ගැන ගුණ සිහි කළ හිතනවා මා තුළ හොඳ සද්ධාවක් තියෙන. මං හොඳට සිල් රකින්න කෙනෙක්, හොඳට පන්සිල් රකින්න කෙනෙකුට තමන් දිහා ආවර්ජනය කළ බලන්නකොට තේරෙනවා තමන් හොඳ සීලවන්තයි. ඊළඟට මං හොඳ දහම් දැනුමක් ඇති කෙනෙක්. දවසකට එක බණක් දෙකක් හරි අහන්න පටන්ගත්තොත් ඔබට තේරෙයි කාලයක් යනකොට මොන තරම් හොඳ දහම් දැනුමක් ඔබ තුළ වැඩෙනවද. 4 වෙනි එක තමයි ත්‍යාග සම්පත්, අතහැරීම, දන්දීම. මසුරුකම, ලෝභකම දුරු කරලා අතහැරීම, ත්‍යාග සම්පත්තිය පුරුදු කරන. ඊළඟ එක තමයි ප්‍රඥාව. ධර්මය නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම, ප්‍රඥාව. ඔන්න ඔය කාරණා 5 ටික ටික හරි පුරුදු කරලන සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මෙන්න මේ කාරණා 5 නිතර ටික ටික හරි පුරුදු කරගත්ත කෙනෙක් නම් පිංගතුනේ ඒ කෙනාට අර පුරුදු කරපු පුරුද්ද බලවත් වෙනවා. ඒවට කියන්නේ ආචි නිතර පින පුරුදු කරගත්ත කෙනාට ඒ පුරුද්ද බලවත් වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඊළඟට ඔබ මතක තියාගන්න අකුසල් වලට පුරුදු වෙච්ච කෙනා සාමාන්‍ය පෘථජන ලෝකයා නිතර බණහන සද්ධාව දියුණු කරන පින් කරගත්ත කෙනෙක් කැරෙන් බොහෝ වෙලාවට සාමාන්‍ය සමාජ ජීවත් වෙන ක්‍රමය ඔබ බලන්න. ඔය ඉඳලා හිටලා පෝයකට පන්සලකට යනවා. කොහේ හරි එක්ක දාන ගයක්, බණ ගයක්, මල ගයක්, ඒ වගේ දේවල් වල බණහන්න තමයි යන්නේ. ඒත් අර යන්න ඕන නිසා සමහරු මරණ ගෙදර 7 දවසේ බණටවත් මුන් ආවේ නැහැ කියලා ඔන්න තරහ වෙයි කියලා ඔන්න යනවා. සමහරු යන්නේත් බණ ඉවර වෙන වෙලාවට කෑම කන්න බලාගෙන යන්නේ. වර ටෙලි නාට්‍ය ටික බල බල උදේ ඉඳන් රෑ වෙනකන් අහල පහල මිනිස්සුන්ගේ අඩුපාඩු කේලම්, නෑදෑයන්ගේ ප්‍රශ්න, කුණු ගොඩවල් ගෙදර කතා කර කර ඊළඟට රෑ වෙනකොට දරුවෝ පවුල් වල අයත් එක්ක ප්‍රශ්නත් එක්ක ඔන්න හිත අමනාපකම්, ඊළඟට දරුවන්ගේ ප්‍රශ්න, නෑදෑයන්ගේ ප්‍රශ්න, මොකුත් ප්‍රශ්න නැත්නම් රටේ ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, කොහේ හරි ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න කරගන්න. එතකොට මේවත් එක්ක හැම මොහොතෙම ද්වේෂය, වෛරය, තරහව, රාගය, ටෙලිනාට්‍ය, චිත්‍රපටි මේවත් එක්ක ජීවත් වෙලා ඉඳලා හිටලා ඔන්න බෝධි පූජාවක් තියන්නේ. ඒකත් අපල කියලා කවුරු හරි කිව්වොත් බෝධි පූජාවක් තියන්න දුවනවා. පන්සලකට යනවා. යන්න එක්ක පෝයකට යන්න මල් ටිකක් පූජා කරලා යමල්ලා පෝයිටවත් පන්සල් ගියේ නැත්නම් හරි නෑ කියලා අන්න යන. එතකොට මේ විදිහට ජීවත් වෙච්ච කෙනාට එයාගේ ජීවිතේ හැම වෙලේම බර වෙලා තියෙන්නේ අපාය පැත්තට. එයාගේ පුරුද්ද තියෙන රාගයේ බලවත් වෙන විදිහට තමයි හිත නැඹුරු වෙලා තියෙන්නේ. රාග සහිත සිතුවිලි තමයි පුරුදු කරලා තියෙන්නේ. හිතට එන ද්වේෂය, තරහව, ඊර්ෂ්‍යාව ඒක තමයි පුරුද්ද. අනුන්ගේ අඩුපාඩු හොයපු, කීලම් කියපු, ද්වේෂයෙන්, තරහෙන්, වෛරයෙන් කටයුතු කරපු පුරුදු. එහෙම කෙනෙකුට අර පුරුදු කරපු දේවල් තමයි බලවත් වෙන්න ඉඩ තියෙන්නේ. ඔබ බලන්න බුද්ධ දේශනාවල සඳහන් වෙනවා සමහරු මහා අවාසනාවන් පෞකාර පුරුදු බලවත් පුරුදු කරපු අය. ඔබ අහලා ඇති චුන්ද සූකරි වේළුවනාරාමේ ආසන්න හිටපු කෙනෙක් කියන. ඌර මරණ එක තමයි ජීවිතේ. උදේ ඉඳන් ඌරෝ ඇති කරන ඌරෝ මරණ. මරා මස් කර කර වෙළඳ පොළට යවන. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට දවසක් ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර චුන්ද සූකරිකගේ ගෙවල් පැත්තෙන් අද උදේ ඉඳන් ඌරොම මරනවා ඇහෙනවා කියලා. උදේ වෙනදා වගේ නෙමෙයි අද දවසම ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද දැන් නම් ඔය ඌරු මරනවා නෙමෙයි කියලා. ඔය චුන්ද සූකරික කෑක ගහ පණ අදිනවා කියලා. එතකොට ඌරෙක් කෑ ගහන විදිහටම කෑ ගහලා පණ ඇදලා මැරුණා. දැන් බලන්න මේ වගේ තමන් ජීවිතේ කරගත්ත අකුසලේම තමන්ට මරණ මංචකයේ බලවත් වෙලා විපාක දීලා දුගතිය යනවා. ඒ නිසා නිතර පුරුදු කරන දේ මරණ මංචකයේ බලවත් වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඔන්න දැන් ඔබට කර්ම 3ක් ගැන පෙන්වුවා මරණාසන්න මොහොතේ බලවත් වෙන්න. පළවෙනි එක තමයි ගරුක කර්ම.
ගරුක කර්ම කොටස් දෙහකට පෙදවා ගරුක කුසල් ගරුක අකුසල්. ගරුක කුසල් කියන්නේ ධ්‍යාන වඩල ඉහලට හිත වඩලනම් මරණ මංචක ඒ කාන්තින් ධ්‍යානමය කුසලේ බලවත්වෙන. ඊළඟට අකුසල් පැත්තෙන් පංචානන්තරි අකුසල් කරගත්ත කෙනෙක් නං ඒවට කෙනවා ගරුක අකුසල්. ඒ කාන්තින් ඒ අකුසල් බලවත් වෙලා මරණින් මත්‍ය අපායට වැටෙන නිරේට වැටෙන. ඊළඟට ආසන්න කර්ම ගරුක කර්මයක් කෙරලා නැත්නං ඊළඟට මරණ මංචකේ මතු වෙන තියෙන දේ තමයි ආසන්න කර්ම. ඒකත් අපි කොටස් දෙහිකට බෙදුව. ආසන්න කුසල් ආසන්න අකුසල් හැටියට. එතන තමන් කරපු කුසලේ යටපත් කරගෙන අකුසලයක් ආසන්න කර්ම හැටියට බලවත්වෙන්න පුළුව. තමන් කරපු අකුසල් යටපත් වෙලා කුසලයක් ආසන්න කර්මයක් හැටියට බලවත්වෙන්න පුළුවන්. මේ විදිහට කුසල් මැඩලන අකුසල් අකුසල් මැඩලන කුසල් හැටියට මරණාසන්න මොහොතේ බලවත් වෙලා ඊළඟ උපතට ඇදිලා යන කර්ම තියෙනවා. ඒවට කියනවා ආසන්න කර්ම. මෙන්න මේ ගරුක කර්මත් නැත්තම් ආසන්න කර්මයක් හැටියට විශේෂෙන් බලවත් වෙච්ච දෙයකුත් නැත්නම් ඊළඟට මරණාසන්න කෙනෙකුට බලවත් වෙන්න පුළුවන් කර්මයක් තමයි ආචින් නිතර පුරුදු කරගත්තදේ. ඒකයි වැදගත්මදේ නිතර පුරුදු කරගත්ත දේම සිහි කර කර කුසලේට හිත පුරුදු කරගත්ත කෙනා කාලයක් සිල් රකින කෙනාගේ හිත සීලයට පුරුදු වෙනවා. කාලයක් බණහන කෙනාගේ හිත ධර්මශ්‍රවණයට පුරුදු වෙනවා. එයාට එක දවසක් බණහන්න බැරි වුණත් අනේ මට අද බණටි කහගන්න බැරි වුණ මං හැමදාම බණැහුව අනේ මට අද බණටික මග ඇරුණ එයාගේ හිතර දැන් ලොකු අඩුවක්. ඔබ බලන්න හැමදාම සිල්ගත්ත කෙනා සීලෙ පුරුදු කරගත්ත කෙනාට එක දවසක් සිල්ගන්න යන්න බැරිවුණු අනේ මට අද සිල්ගන්න බැරි වුණානේ මං හැමදාම සිල්ගත් අද සිල්ගන්න බැරි වුණා කියලෙක ලොකු අඩුවක් වගේ දැනෙනවා. ඇයි හිතට දැන් ඒක පුරුදු වෙලා. ඔබ හිතන්න ඔබ හැමදාම භාවනා කරා කියල දවසට පැයි භාගයක් හරි ඔබ භාවනාවක් කරන. දැන් කාලයක් හිත වඩාගෙන යනකොට භාවනාව ඔස්සේ හිත පුරුදු වෙන. එක දවසක් භාවනාව මග ඇරුණු මට අද භාවනා කරගන්න බැරි වුණානේ අනේ මට භාවනා කරගන්න දවස අද මග ඇරුණ එක ලොකු අඩුවක් වගේ දැනෙන. එනිසා පිංහතුනේ නිතර හිත කුසලයට පුරුදු කරගත්තු. බුදුරජාණන් වහන්සේ කරුණු පහක් පෙන්නවා සද්ධාව හිත පුරුදු කරන්න. සීලේ ඔස්සේ හිත පුරුදු කරන්න. සුත කියන්නේ දහම් දැනුම ඔස්සේ හිත පුරුදු කරන්න කුසලේට. ත්‍යාග සම්පත්තිය ඔස්සේ හිත පුරුදු කරන්න කුසලේට. ඊළඟ එක තමයි ප්‍රඥාව ඔස්සේ හිත කුසලයට පුරුදු කරන්න. මෙන්න මේ කරුණු පහ සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥා. මේ කරුණු පහ ඔස්සේ හිත කුසලයට පුරුදු කරගත්තොත් ඒ ආචින්න කර්මයක් හැටියට මරණ මංචකේ බලවත් කරගන්න පුළුවන්. දැන් ඔය කියපු විදිහට ගරුක කර්ම ආසන්න කර්ම ආචින්න කර්ම කියන තුනම බලවත් කරගන්න බැරි අවස්ථාවක. එයාට බලවත් වෙන්න තියෙන ඊළඟ කර්මය තමයි කටක්තා කර්ම. කටක්තා කියන ඉතාම දුරුවල කර්මය. තමන්ගේ හිතෙන් කිසිම බලපෑමක් ඒකට කරන්න බැරි අවස්ථාව. දුරුවල කර්මය. ඔබ හිතන්න හිතේ හැම මොහොතේම සිතුවිලි පරම්පරාව ක්‍රියාත්මකයි. ඒකට ධර්මය කියෙන භවාංග චිත්ත පරම්පරා. දැන් ඔබ හිතන්න ඔබ නිදාගෙන හිටි කෙනෙක් කියන්න පට නින්දෙන් මැරුණු නින්දෙන් මැරුණත් උපදිනවා නින්දෙන් මැරුණ කියලා පිරිනම් පානවනෙම උපදිනවා. මොකද නින්දෙ පවා ඔබ ඇහෙන් අරමුණු ගන්න නැතිවෙන්න පුළුවන්. ඔබට කනට ඇහෙන දේ අනු ඔබ හිතලා ඔබට නිදාගෙන ඉන්නකොට තද නින්දකද අත පය හොලෝල මේ පංච ඉන්ද්‍රියන් එක් ඔබ වැඩ කරන්න නැති වුණට ඔබේ මනසේ සිතුවිලි ධාරාවක් තියෙනවා නින්ද තුළ. ඊළඟට පිංගතුනේ අපි හිතමු සමහර ලෙඩ්ඩු ඔබ දැකළ ඇත් මොලේට හානි වෙච්චා ඇක්සිඩන්ට් වෙච්චා ඉන්න. එක්ක මොලේ ගෙඩියක් ඔපරේෂන් එකක් කළ මොකක් හෝ හේතුවකි. සමහරයින්නවා සතිය මාසය මාස ගන ඇදේ මුඩු බැලි අතට ඉන්න මැසින් එකින් ජීවත්වෙනවා. කනට කරලා කතා කරා කිය අතපය හොල්ලන්නෙත් නෑ අඩුගාන ඇහැක්කත් අරින්නේ. කනට ඇහින්නෙත් නෑ ඇහැ අරින්නෙත් නෑ අතපය හොල්ලන්නෙත් නෑ කටඇරල කතා කරන්නෙත් නෑ හැබැයි මැරිලත් නෑ. දැන් ඔබ හිතන්න එහෙම අවස්ථාවක මැරිලත් නෑ නමුත් මැසින් මෙහිකෙන් ඉන්න හදවත මැශීමෙන් වැඩ කර මොලේ මැරිලා කියලා හිතන්. එතකොට මෙවැනි අවස්ථාවක ඔබ හිතන්න හදවතේ හිතේ සිතුවිලි ධාරාව නැතිවෙලා නෙමේ. ඔහුට ඇහැට පේන අරමුණක් කොස්සේ ඒන සිතුවිලි ධාරාව පාලනය කරගන්න බැරිවෙන්න පුළුව. කනට කියන දේ තේරුම් අරගෙන අකුසල් යටපත් කළ කුසල සිතුවිල්ලකට හිතගන්න ශක්තියක් නැතිවෙන්න පුළුව. හැබැයි යෝගේ හිතට එන සිතුවිලි ධාරාව ඔස්සේ හිත පවතිනවා. ඒක ඉතා දුරුල් අවස්ථාවක් වෙන්න පුළුව. අපි දන්නේ නෑ මොනවගේ සිතුවිල්ල ඔහුගේ හිතේ ඒ මොහොතේ මොනවගේ සිතුවිලි හිතට ගලාගෙනාවද.
අන්නේ සිතුවිල්ලකට අනුව යම් මොහොතක ඔහුගේ අර මැසින් ගලෝප වෙලාවක හරි එවැනි වෙලාවක ඔහු මිය යනකොට කර්මාන්රූපීව අර සිතුවිල්ලකට අනුව කොහේ හෝ උපතකට ඇදිලෑන. එතකොට එවැනි දුරුවල කර්මයක් මරණ මංචකයේ බලවත් වෙන්න පුළුවන්. ඒකට කියන කටක්තාකල්. පිංහතුනි ඔන්න ඔය කියන ආකාරයට එක්කො ගරුක කර්මයක්, එක්කො ආසන්න කර්මයක්, එක්කො ආචින්න කර්මයක්, එහෙම නැත්නම් කටක්තා කියන කර්මයක්. මෙන්න මේ කර්මයන්ගෙන් එකක් මරණ මංචකයේ අපි කාට හෝ ඒ කාන්තයෙන් බලවත්වෙන්න තියෙන කර්මයි ඔය බුදුරජාණන් වහන්සේ පෙන්න. ඒ නිසා පිංහතුනී මැරෙන්න වැටෙනකම් බලාගෙන හිටියොත් ආමං ඒ වෙලාවට කරගන්නන් කියලා ඔබ පින් කරගන්න බලාගෙන හිටියොත් අන්තිම මොහොත වෙනකම්. අපි දන්නේ නෑ බොහෝ දෙනෙකුට මරණාසන්න වෙනකොට සිහිකල්පනාවත් නෑ අද. සමහරු පොඩි ළමයි වගේ සත්තුවක් හිළඟට අපි දන්නේ නෑ කොහොම මැරෙන්න්න වෙයිද ගුටිකාල මැරෙන්න්න වෙයිද ගින්නකින් පිච්චිලා මැරෙන්න්න වෙයිද සිහිමුලා වෙලා මැරෙයිද ගංවතුරකට නායාමකට අහුවෙලා මැරෙන්න්න වෙයිද අපි කාටවත් මරණය කලින් සැලසුම් කරන්න බෑ. ඒ නිසා පිංහතුනේ ජීවිතයේ පුළුවන් තරම් පින් කරගන්න කුසල් වඩාගත් හැම බුදු කෙනෙක්ම අපිට පෙන්නල දෙන්නේ සබ්බ පාපස්සා කරන පාපී අකුසල්වලින් හැම මොහොතේම හිත වලක්වගන්න සිතකය වචනය කෙන තුන්දොරම අකුසලෙන් වලක්වන් කුසලස් උපසම්පද පුළුවන් තරක් කුසල් වඩන් පින් කරන්න. සචිත්ත පරියෝධපන තමන්ගේ හිත දමනය කරගන්න ස්වචිත්තේ දමනය කරන්න. ඒ තම් බුද්ධානු ශාසන මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසන. මෙන්න මේ අනුශාසනාව තුළ පිහිටලා ඔබ කටයුතු කරන්න දක්ෂ කෙනෙක් බවට පත්වෙන්. අන්න එතකොට ඔබට මේ ලැබිච්ච බුද්ධ ශාසනය මේ මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මෙච්චර වටින බුද්ධ ශාසනයක් මුණ ගැහිලා මනුස්ස ජීවිතයක් ලැබිලා ෂණ සම්පත්තියක් ලැබිලා හොඳට පින් කරගන්න අවස්ථාවත් ඔබට තිබිලා අතට ලැබිච්ච අවස්ථාවත් හැරගන්න නැතුව අප්‍රමාදීව අකුසල් වලින් වැලකිලා කුසල් වඩාගෙන හිත දමනය කරගන්න දක්ෂ කෙනෙක් බවට පත්වෙන්.